අද 2020 ඔක්තෝබර් 3 සෙනසුරාදා සිරස්තල කොවිඩ් වැළඳි අමරිකානු ජනාධිපති ගුවනින් රෝහලට ජනපති ගෝඨාභය ඉක්මන් සුව ප්‍රාර්ථනා කරයි. හෙරොයින් කිලෝ 15ක් සමග 7 දෙනෙකු අත්අඩංගුවට වටිනාකම කෝටි 15ක්. හිටපු ඇමති බදියුදීන්ගේ සහෝදරයෙකු නිදහස් කිරීම ගැන කාදිනල් හිමිට සැකයක් අප්‍රසාදය සහ කනගාටුව පළ කරයි. මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් ඇති වෙලා තියෙනවා. හිටපු ඇමති බදියුදීන්ට ආණ්ඩුවට එක්වීමට ඉඩ දෙන්නේ නැහැ. ඇමති විමල්ගෙන් ප්‍රකාශයක්. අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා. එකතු වෙන්න ආවොත් එළවනවා එච්චරයි. දුම්පැටි සහ මධ්‍යසාර වෙනුවෙන් මෙරට ජනතාවගේ දෛනික වියදම රුපියල් කෝටි 99ක්. දිනපතා 80 දෙනෙකු මිය යයි. සිරස් පසු සිදු කළ සාර්ථක වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 15කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම හෙරොයින් තොගේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික වන අතර සැකකරුවන් අවස්ථා 3කදී දංකොටුව කොස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ ලද තොරතුරකට අනුව ඊයේ පෙරවරු 10:15ට පමණ 37 වර්ගයේ පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 360ක් සමග දන්කොටුව කැබැල්ලවිටිගම ප්‍රදේශයේදී පළමු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව දන්කොටුව යෝග්‍යාන මුටැමුල්ල සීගිරි ජනපදයේදී කොබෙයිගනේ ශ්‍රී සරණපාල මාවත ප්‍රදේශයේදී සහ කැරම්බත්ත ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ අනුබල දීම යටතේ වයස අවුරුදු 27, 24 සහ 23 යන වයස්වල පසුවන තරුණින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එහිදී 23 හැවිරිදි තරුණයා සතුව තිබූ මෝටර රථයේද මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් සිය භාරයට ගත්තා. මෙම තරුණයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව තවත් දෙදෙනෙකු දන්කොටුව බෝතලේගම හන්දිය සිරිගම්පල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7:20ට පමණ අත්අඩංගුවට ගනු ලබන්නේ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 232ක් යතුරු බැදයකින් ප්‍රවාහනය කරමින් සිටියේදී ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් වයස අවුරුදු 30 සහ 35 වියේ පසුවන්නන්. මොවුන් දෙදෙනා කළ අනාවරණයකට අනුව මද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට හැකි වෙනවා. ඒ අනුව ජාවාරමේ ප්‍රධානියා ඊයේ රාත්‍රී 7:55ට පමණ අත්අඩංගුවට ගනු ලබන්නේ බොරුලගොඩැල්ල නැගෙනහිර කිරිමැටියාන දුරවිල ප්‍රදේශයේ පිහිටි නිවසකදී. එහිදී නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 405ක් සොයාගනු ලබනවා. සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වෙනවා. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ මෝදර දිසා බුද්ධි කාර්යාංශය සති දෙකක කාලයක් තුළ සිදු කළ විමර්ශන වලින් අනාවරණ කරගත් කරුණු අනුව වනවාසල දුම්රිය පොළොසරදී හෙරොයින් ග්‍රෑම් 504ක් සහ රුපියල් 2,89,000ක මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්වනවා. පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථය සහ එහි රියදුරද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි. ඩුබායිහි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කළු සාගරගේ මෙහෙයවීමෙන් මද්‍රව්‍ය ජාලයේ මෙහෙයවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ මෝදර දිසා බුද්ධි කාර්යාංශය සඳහන් කළේ මෙම ජාලය හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතේ මත්කුඩු ජාලය හෙළි කර ගැනීමට හැකි වූ බවයි. මේ අතර හෙරොයින් ග්‍රෑම් 320යි මිලිග්‍රෑම් 200ක් කොළඹ අපරාධ කොට්ටාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ විසින් අද සොයාගත්තා. ඒ දෙමටකොඩ මිහිඳු සෙත්පුර මහල් නිවාස සංකීර්ණය අසල ත්‍රිරෝද රථයක සගවා තිබේදී. කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින සිරකරුවෙකු විසින් මෙම ජාලය මෙහෙවන අතර අද අත්අඩංගුවට ගත්තේ ඔහුගේ සමීපතමෙකු වන මණී රවීන්ද්‍ර නම් පුද්ගලයෙක්. මේ අතර විවිධ මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට සම්බන්ධ නේවිරුවන් නැමැති පාතාල සමාජිකයෙකුගේ ගෝලයෙකු බව පැවසෙන 22 වර්ග අශාන් මදුසංක නොහොත් තිලක් බඩා නැවැත්තා අද අලුයම මෝටරයකින් ගමන් කරමින් සිටියේදී මීගොඩ පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෝටර රථය පරීක්ෂා කිරීමේදී එහි තිබූ කාන්තා අත්බෑගයක රුපියල් ලක්ෂ 2.5ක් වටිනා මැන්ඩි ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර සැකකරුගේ පාවාහන් තුල තිබී හෙරොයින් ග්‍රෑම් 20ක්ද සොයාගෙනුණා.
එසේම සැකකරු සන්තකයේ තිබූ නේවිරුවන්ට අයත් බව කියන ගිනිඅවියක මැගසිනයක් සමග උණ්ඩ 6ක්ද පොලිස් පහරට ගත්තා. එහි ගිනිඅවිය සෙවීම සඳහා හෝමාගම නියදගල පිහිටි දෙවහල් නිවසක් පරීක්ෂා කිරීමට පොලිසිය සැකකරු සමග එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකාර අශාර් මදුසංකර මැත්තා පලා යාම සඳහා දෙවන මහලින් බිමට පැන තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ සැකකරු මේ වන විට හෝමාගම මූලික රෝහලේ පොලිස් ආරක්ෂා වර්තයේ ප්‍රතිකාර ලබන අතර සැකකරුගේ අනියම් බිරිඳ බව පැවසෙන 26 වෙනි කාන්තාවක්ද අද උදෑසන මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 97ක් සමග 25 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ උතුර කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විසින් කෙසෙල්වත්ත පීර්සයිබු වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් පහරට ගැනුණු මෙම හෙරොයින් තොගේ ලක්ෂ 10ක වටිනාකමකින් යුක්තයි. මේ අතර මහා පරිමාණයෙන් අයිස් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු ඊයේ රාත්‍රී නැදිමාල ප්‍රදේශයේ ත්‍රිරෝද රථකින් ගමන් කරමින් සිටියේදී ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ත්‍රිරෝද රථයේ හැඩලේ මත සූක්ෂම ලෙස සංගවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 10ක් පොලිස් බහරයට ගනු ලැබුවා. මේ අතර මීගම බන්ධනාගාරගත කර සිටින ආමි සම්මන්තර මැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයන් 3 දෙනෙකු දිවුලපිටිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර කතානේ සිදු වූ මුදල් කොල්ලේ සම්බන්ධයෙන් අංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් අපි ඊයේ පෙරේදා දැක්කා. මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම අපේ බලවත් අප්‍රසාදය සහ විමිතිය පළ කරන්නට මම අවස්ථාවක් කරගන්නවා මේක. විශේෂයෙන්ම මේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් අතර ඇති වෙලා තියෙන මේ කනගාටුදායක හා අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ඒ අය දැඩි කැළඹීමකට සහ දැඩි වේදනාවකට පත්වී සිටිනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා යුක්තියයි සාධාරණයයි රටපාලනය කරන අයගෙන් ඔවුන්ට ලැබෙයි කියලා. කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ එක්කෙනෙක් ගැන කියාපු දේවල් අපිට මේ රෙකෝඩ් කරලා තියෙනවා අපි ගාව. අත්අඩංගුවට අරගත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යද්දී අපිට අනාවරණය වුණා ඍජුවම සම්බන්ධතාව පවත්වලා තියෙනවා මේ ස්ථිරයි ඒ වගේම ඔබට විශ්වාසයි සහ පොලිසියට විශ්වාසයි ඔහු හා සබඳකම් පවත්වා තිබෙන බව මේ ත්‍රස්තවාදී සංවිධානය පැහැදිලිවම චතුර තහවුරු තොරතුරු තිබෙනවා කියලා ඔබතුමා කියන්නේ පැහැදිලිවම යම් කිසි පරස්පර විරෝධීතාවයක් තියෙනවා මේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල තුල මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් මගේ සිත තුල ඇති වෙලා තිනවා මේක දිහා බැලීමේදී. ඒ නිසා මම ආරාධනය කරනවා කරුණා කරලා මේ වැඩපිළිවෙල ඉදිරියට යන එක නවත්වන්න. ඒ වගේම මේ මෙතනදී මොකද්ද සිදු වුනේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න. එහෙම හිතන්නට ඉඩ තියෙනවා. ඒ හිටපු ඇමතිතුමා සමග පහුගිය දවස්වල අමුතුම ජාතියේ සුහදතාවයක් ඇති වෙලා තිබීම පිළිබඳව අපි දැකලා තියෙන දර්ශන වලින් පැහැදිලි වෙනවා
මොකක් හරි හේතුවක් ඒක පිටුපස්සේ ඇති කියලා. මේක දියාරු වෙමින් පවතින ඒක තමයි අපි කිව්වේ දියාරු වෙමින් පවතිනවා කියලා මේ CID එකේ ඉන්වෙස්ටිගේෂන් එක. අපි ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශයෙන් ඇහුවා මේ දැන් මොකක්ද හේතුව නිදහස් කරන්න කියලා. යා කියන්නේ සාක්ෂි නැත්තම් නිදහස් කළ යුතුමයි තියාගෙන ඉන්න බෑ මේ. ඒ වුණාට සාක්ෂි ගැන කතා කරලා කිව්වේ වෙන දෙයක් නේ මාස 5කට ඉස්සෙල්ලා. ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග පවත්වපු දුරකථන සංවාද පවා ඒගොල්ලෝ ගාව තියෙනවයි කියන එක CID එකේ උදවිය අපිට කිව්වා. එහෙම කියලා ඉවර වෙලා දැන් වරදක් නැහැ කිසිම දෙයක් හොයාගන්න නැහැයි කියලා එළියට දැම්මම අපිට යම්කිසි වික්ෂිප්තභාවයක් ඇති වෙනවා. මේ අතර රියාජ් බදියුදීන් නිදහස් කිරීම හා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අද පාර්ශව රැසක් අදහස් පළ කළා. මේ බදුරුදීන්ලත් එක්ක ආණ්ඩු කරන්න නෙමෙයි 69 ලක්ෂයක් අපිට ඡන්දෙ දුන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ මේ 3-2 බල සම්පන්න ආණ්ඩුවක් ඇදිලා මොකටද වහප් වාදීන්ගේ සහයෝගය මේ ආණ්ඩුවට. ඒ වගේම 3-2 බලයක් දීලා ඉල්ලුවේ වහප් වාදයක්, දෙමළ බෙදුම් වාදයක්, ඉස්ලාම් මුස්ලිම් අන්තවාදයක් මේ රටින් තුරන් කරන ඉල්ලීම කළේ එක එක දේශපාලන ජාතිවාදීන් කොට්ටාසවල අවශ්‍යතා ඉෂ්ට කරන්න මනදල පුරවන්න ඒගොල්ලන් එක්ක වැඩ කරන්න නෙමෙයි ජනතාව අපිට මෙච්චර පැහැදිලි බලයක් දුන්නේ. මම කියන්නේ රිෂඩ් බදුදීන් මහත්මයා සම්බන්ධව යම් ප්‍රශ්නයක් තිබෙන නිසා ඒ නිසා මම එක්කාසු කරගත්ත යුතු නැහැ. අපට අවශ්‍ය කරන රටටත් ජනතාවටත් ආදරය කරන දේශපාලන නායකින් මිසක් එහෙම ආදරය නොකරන කිසිම නායකයෙක් එක්ක අපේ සම්බන්ධතා පවත්වන්නෙත් නැහැ. එවැනි සම්බන්ධතා පවත්වන පක්ෂයක එහෙම නැත්නම් කණ්ඩායමක් තුල පියල් නිශාන්ත නැත. රිෂඩ් බදුදීන් නැමතුමා මේ ආණ්ඩුවට එක් කරගන්න යනවා කියලා. මොකද මං හිතන්නේ ආණ්ඩුවේ එහෙම මෝඩයෙක් ඉඳී කියලා. මොකද හේතුව දැන් ඊයේ ආරක්ෂක ලේකම්තුමා හැම ටිකක් වර්ණනා කිරීමක් කරනවා. එතකොට චමල් රාජපක්ෂ ඇමතුමා බොහොම ළඟින් බොහොම පිළිගැනීමක් කරනවා. නෑ ඉතින් රාජ්‍ය උත්සවයකට විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් කැමති නම් එන්න පුළුවන් නේ. ආවම ඉතින් ඔරෝරෝ ඉන්න ඕනේ කියලා එකක් නෑනේ. ඒක මේ එකතු වීම සඳහා තියෙන පෙරහුරුවක් හැටියට දැකීම නිවැරදි නැහැ. කොහොම වුණත් එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑ. මොකද එහෙම මෝඩයෝ ආණ්ඩුව ඇතුලේ නෑ කියලා මං හිතන්නේ. ඒ යම්කිසි හේකින් මේ තත්ත්වයන් උඩ ක්‍රමක්‍රමයෙන් එකතු වුණොත් ඔබතුමා ආණ්ඩුවේ ඉන්නවද? අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නේ නැතුව කවුද ඉන්නේ? දැන් අපි දන්නවා යම්කිසි විවේචන ඔබතුමාට තිබුණා. ඒ වගේම ජනතාවටත් තිබුණා. අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා. එකතු වෙන්න ආවොත් එළවනවා එච්චරයි. මේක විපක්ෂයේ විසින් වහ දක්වන්න හදනවා. දැන් රිෂාඩ් බදුරුදීන් එක අපි ඩීල් දාලා කියලා. අපේ කිසි කෙනෙක් එක්ක දේශපාලන ඩීල් එකක් නැහැ. අපි පැහැදිලි වෙදා ස්ථාවරයක හිටියා. ඒ පැහැදිලි ස්ථාවරය තුල අපි අන්තවාදීන්, ජාතිවාදීන් එක්ක සන්දාන හදන්නේ නැහැ කියන කාරණේ අපි අදටත් ඉන්නවා. අපි හෙටටත් ඉන්නවා. විෂ බීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. රක්ෂණාධිපතිගෙන් මිනිමිතු දායාද ළමා රක්ෂණය. අම්මලට විශ්වාස ඩෙටෝල් ආරක්ෂාව. දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය. හච් 4G දැවැන්තයි සමීපයි. අජි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. SBK Steel. AIA Insurance. Green Electric. ලංකා සබස්. පසුගිය මැතිවරණයේදී ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම හරහා ඔවුන්ගේ චරිත ඝාතනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ දංකොටුව පොතු වටවන මහවිහාරයේ වෙත පැමිණි අවස්ථාවේදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ දංකොටුව පොතු වටවන මහවිහාරයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. පහුගිය මහමැතිවරණ සමයේ 24 පෑම 365 දවසේම කතා කරේ පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරය පිළිබඳව අලුත් ටෙලිඩ්‍රාමා ප්‍රවෘත්ති නිර්මාණය කරා. නමුත් අද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු ඒවා සැලසුම් කරපු ඒ කණ්ඩායම් වලට මොකද්ද වෙන්නේ? අපේ යෝජනාව තමයි අවංකවම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කරපු සියලුම දෙනාට නීතිය හමුවට ගෙන ඇවිල්ලා මරණීය දඬුවම ලබා දෙන්නට ඕනේ. ඒක තමයි අපේ මතය, අපේ ප්‍රතිපත්තිය. නමුත් පාස්කු ප්‍රහාරය එදා පාවිච්චි කරා තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න. අපි හැමෝම දන්නවා රිෂාඩ් බදුදීන් නැමතිතුමාගේ සහෝදරයා ඍජුවම සම්බන්ධයි කිව්ව මේ පාස්කු ප්‍රහාරයට. දැන් ඡන්දේ කාලේ එහෙම කියලා දැන් කියනවා ඒවා පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැලු. කිසිම සාක්ෂියක් නැහැ නිදහස් කරනවා. ඒතර මම අහන්න කැමතියි මොකක්ද අර ඡන්දේ කාලේ ඒ නිර්මාණය කරපු 7 වෙනි මණ්ඩලයේ සුපිරි චිත්‍රපටය. ඔක්කොම කරේ රටේ ජනතාව මුලා කරන්න. එතනදී සිද්ධ වුණේ ඒ පුද්ගලයාගෙත් ඒ ඇමතිවරයාගෙත් චරිතය ඝාතනය කරලා ඒ අයව පාවිච්චි කරා තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න.
දෙවන වරටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය කළු පැල්ලමක් වූ නිසා තමා සහ හිටපු පොලිස්පතිවරයා දේශපාලන බිලිදීමකට ලක් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ ප්‍රහාරයට පෙර ඇඳිරි නීතිය පැනවූයේ නම් බොම්බකරුවන් අල්ලා ගැනීමට හැකියාවක් පැවති බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ 8 වෙනි දිනයටයි. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ පෙපිරීම් දැනගත්තට පසු එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණාද යන්නයි. ඊට පිළිතුරු දුන් ප්‍රනාන්දු මහතා ඔව් උදේ 11ට පැවැත්වෙනවා කියලා පැයකට කලින් අගමැති කාර්යාලයෙන් දැනුම් දුන්නා. ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා විදස්ගතව සිට ඔබට දුරකථන ඇමතුමක් ගත්තද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ මට මුලින්ම ඇමතුමක් ගත්තේ ජනාධිපති ලේකම් උදයාර සෙනවිරත්න. මගෙන් ඇහුවා හේම අගමැති කාර්යාලයේ රැස්වීමක් තියෙනවා දන්නවද කියලා. මම ඔව් කිව්වා. ඔහු කිව්වා මටත් පණිවිඩය ලැබුණා. හැබැයි ජනාධිපතිතුමා කෝල් කරලා කිව්වා අපි දෙන්නටම යන්න එපා කියලා. ඒ ඇමතුමෙන් විනාඩි 10කට පස්සේ මට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් කෝල් එකක් ආවා. මොන තත්වයක් යටතේවත් ඔය දෙන්න රැස්වීමට යන්නේ නැහැ කියලා ඉතා තදින් කිව්වා. ජනාධිපති රටේ නැතුව අගමැතිගේ සාකච්ඡාවට යන්න එපා කියනවා. ඔබට මොකද හිතුනේ? යයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියා. වැටිලා ඉන්න අසරණ තත්ත්ව ගැන තමයි ස්වාමීනි. ජනපති යන්න කලින් බලතල පැවරීමක් අගමැතිට හෝ කාටවත් කරලා තිබුණේ නැහැ. අරාජික තත්ත්වයක් තිබුණේ. යයි සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඒ වෙද්දී මම පොලිස්පති ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු සියලු බුද්ධි ප්‍රධානීන් සමග ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාවක හිටියේ. ඒ රැස්වීමට අගමැතිතුමා එකපාරට බැවිත් රැස්වීම කරගෙන යන්න මම ඔයාගේ කාර්යාලයේ ඉන්නම් කියලා කිව්වා. මම රැස්වීමේ සාකච්ඡා කළ කරුණු අගමැතිතුමාට පැහැදිලි කළා. මෘත ශරීරය ඉවත් කිරීම ගැන එතුමා විනාඩි 10ක් 15ක් විතර ඉඳලා ගියා. යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා. ඔය 21 ගත්ත පියවර 20 වෙනිදා හෙට ගහනවා කියපු වෙලාවේ ගත්තනම් ආරක්ෂක ප්‍රධානීන් කැඳවල මෘත ශරීර අදින ඒව ගැන කතා කරන්න ඕනේ නෑ නේද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කළා. මට ඒකට නම් උත්තර දෙන්න බෑ. අපි පොලිස් ඇඳිරි නීතිය දැම්මත් ඔවුන්ගේ ඉලක්ක සපුරනවා. 20 වෙනිදා සහරාන් ශැංග්‍රීලායකට ඇවිත් ඉවරයි. මේ තොරතුරු සියල්ල බුද්ධ්‍යංශ සතුව තිබුණා ස්වාමීනි. ඒකයි ප්‍රහාරය වෙලා සති දෙකක් යද්දී මේකට සම්බන්ධ 200 ගණක් අල්ලගත්තේ. මම වගකීමෙන් ගැලවෙන්න නෙවෙයි කියන්නේ. බෝම්බකාරයෝ බෝම්බ බැඳගත්තට පස්සේ එයාලා නවත්තන්න බෑ. බෝම්බ අඳින්න කලින් නවත්තන්න ඕනේ. ඔබ දන්නවද කිංස්බරි ප්‍රහාරකයා මුබාරක් 20 වෙනිදා රෑ ගෙදර ගිහින් ඇවිත් තිබුණා. එදා රෑ සහරාන් හා ඉල්හම් ශැංග්‍රීලා හෝටලේ එළියට ඇවිත් ආය ආවා. පොලිස් ඇඳිරි නීතිය දැම්මනම් මාර්ග බාධකවලදී නවත්තලා බලනවා නේද? එහෙමනම් ඔවුන් පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න තිබුණා නේද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවා. පහසුවෙන් කියලා මම දන්නේ නැහැ. නමුත් අත්අඩංගුවට ගැනීමක් කරන්න තිබ්බා. වනාතවිල්ලුවේදී සහරාන්ලා බෝම්බ හැදුවේ මිනිසුන්ට විකුණන්නද? මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු විමසා සිටියා. නෑ ස්වාමීනි, හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ හිටපු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ කතාව දෝෂාරෝපණයක් යයි ඔබ ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද යන්නයි. රාජ්‍ය නායකයෙක් විදිහට කරන්න පුළුවන් සාහසිකම ප්‍රකාශයක් එතුමා එදා කළේ. ලේකම් වරදක් කළා නම් ගත යුතු පියවර ආයතන සංග්‍රහයේ තියෙනවා. ඒව නොකර අමාත්‍යාංශ ලේකම් හා දෙපාර්තමේන්තු ප්‍රධානියාව වරදකරු කළා. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දෙවනි පාරට ජනාධිපති වීමේ සිහිනයක් තිබුණා. එතුමා ඒකට සූදානම් වෙලා හිටියේ. නමුත් ඒකට පාස්කු ප්‍රහාරයේ කළු පැල්ලමක් වුණා. ඒකට දෙන්න ඕන වුණා දේශපාලන දොළපිදේනි දෙකක්. මවයි පූජිත්වයි ඉතා නිර්දය විදියට මේකට වරදකරු කරලා අත පිහදගත්තා. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළා. කොවිඩ් ආසාදිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර තිබෙනවා. මුඛ ආවරණ සහිතව හෙලිකොප්ටර් යානයට නැගී ට්‍රම්ප් දවල මන්දිරයෙන් පිටව යාමේ අවස්ථාවට විදේශ මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබුණා. මේ අතර ට්‍රම්ප් යලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්වීට් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙරිලෑන්ඩ් හි වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත රැගෙන ගිය ආකාරයයි මේ.
මෙතෙක් කලක් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කරමින් ඊට සමච්චල කළ ට්‍රම්ප් මුඛ ආවරණයකින් සැරසී හෙලිකොප්ටරය වෙත ගිය අතර ඒ රැඳී සිටි වාර්තාකරුවන්ට අදහස් දැක්වූයේ නැහැ. මෙතෙක් මුඛ ආවරණ අනිවාර්ය නොවූ ධවල මන්දිර කාර්ය මණ්ඩලය මුඛ ආවරණ වලින් සැරසී ජනාධිපතිවරයා පිටව යන දෙස බලා සිටි ආකාරයයි මේ. ධවල මන්දිරය පවසන්නේ මෘදු රෝග ලක්ෂණ ඇති 74 හැවිරිදි ජනාධිපතිවරයා රෝහල්ගත කළේ පූර්ව ආරක්ෂාව වෙනුවෙන් බවයි. කෙසේ වෙතත් ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු පුරා දක්වන ඇමරිකානු ඇතැම් මාධ්‍ය ට්‍රම්ප් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් සහ අධික තෙහෙට්ටුවෙන් පෙළෙන බව වාර්තා කර තිබෙනවා. එම වාර්තාවල තවදුරටත් දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ තත්ත්වය නරක අතට හැරෙන බව පෙනෙන්නට ඇති බවයි. වෛද්‍යවරුන් උපුටා දක්වන රොයිටර් මාධ්‍ය වාර්තා කළේ ඒ දිනේ පුරාම උණ රෝග තත්ත්වයක් පැවති ජනාධිපතිවරයාට ප්‍රතිවෛරස් ඖෂධ වන රෙමිඩිසිවර් සහ රෙජෙනරන් නැමැති පර්යේෂණාත්මක ඖෂධ ප්‍රතිකාර ලබා දුන් බවයි. තමා හොඳින් සිටින බවත් ජනාධිපතිතුරේ වැඩ රෝහලේ සිට කරන බවත් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබෙනවා. අමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුට සිය රාජකාරී ඉටු කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයේ පසුවන්නේ නම් උපජනාධිපතිවරයාට බලය පැවරිය යුතු වෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ උපජනාධිපති මයික් පෙන්ස්ට මෙතෙක් බලය පැවරීමක් සිදු කර නොමැති බවයි. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ හදිසි රෝගී තත්ත්වයේ හේතුවෙන් ලබන නොවැම්බර් මාස පැවැත්වෙන ජනාධිපතිවරණ ව්‍යාපාරය ආශ්‍රිතව උද්ගත වී ඇත්තේ දැඩි ව්‍යාකූල තත්ත්වයක්. ට්‍රම්ප් ආසාදන පුකුරේ සමාජිකයින් තවදුරටත් ඉහළ යා හැකි බව පැවසෙන අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කළමනාකරුටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු තනතුරකට සුදුස්සෙක් නම් කිරීම වෙනුවෙන් පසුගියදා ධවල මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වූ කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ආසාදිතයෙකු ලෙස හඳුනාගත් සෙනෙට් සභික මයික් ලී මුඛ ආවරණයක් නොමැතිව උත්සවයේ අවසානයේ සෙසු අමුත්තන් වැළඳ ගැනීමට කටයුතු කරන ආකාරයත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. කෙසේ වෙතත් ජනාධිපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් තවමත් රෝහල්ගත කිරීමට තරම් අවස්ථාවක් නැති බව ධවල මන්දිර වාර්තාවල දැක්වෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්‍රම්ප්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේ ඩෙමොක්‍රැටික් පක්ෂ උපජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ගේ ප්‍රධාන අරමුදල් රැස් කරන්නා වන ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාද ට්‍රම්ප්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන ජනාධිපති මෙන්ම තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුම ට්‍රම්ප් යුවලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ නිකුත් කර තිබුණා. උතුරු කොරියානු නායකයා ලෝක නායකයෙකුට සුවය පතා පණිවිඩයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි. මේ අතර ඇමරිකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද වන විට 75,49,323ක් ලෙස වාර්තා වුණා. එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,13,524ක්. මේ අතර ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ නව මරණ 1,071ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යමින්. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 64,73,000 ඉක්මවනවා. මේ අතර අද වන විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,388ක්. කොවිඩ් ආසාදනය වී පූර්ණ සුවය ලැබුවන් ගණන 3,254ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 121 දෙනෙකු පමණයි. මේ අතර ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ තත්ත්වය අවධානයට ලක් කරමින් යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කර තිබුණා. ඔබ දකිනවා ලෝකයේ ප්‍රබලම රට හැටියට සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට. එතකොට ඉතාමත් දක්ෂ ලෙස කොවිඩ් ශ්‍රී ලංකාවේ පාලනය කිරීමට කටයුතු කරනු ලැබුවා. මේක අපේ පාලනය කරා ඒකින්ද අපේ කොවිඩ් ආපහු ජීවිතේට එන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව සෑම පුද්ගලයෙක්ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුව ඒවා පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අදාළ කෙටුම්පතට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය ලබන සදුදා දිනේදීත් පැවැත්වෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ තීරණය කළා. පෙත්සම් විභාගය 3 වන දිනට ඊයේ කැද වූ අවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව අධිකරණයේ හමුවේ නීතිපතිවරයාද කරුණු දැක්වුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ නිල කටයුතු වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට සලසා දී තිබූ අවස්ථාව යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇතැයි පෙත්සම්කාර පාර්ශවයේ විසින් චෝදනා කර තිබූ විරෝධතාවයට එහිදී නීතිපතිවරයා කරුණු දක්වනු ලැබුවා.
ජනාධිපතිවරයාට මුක්තිය මුලින්ම ප්‍රදානය කෙරුණේ 1978 වසරේ සම්මත කරගත් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් බව එහිදී සඳහන් කළ නීතිපතිවරයා එම මුක්තිය 2015 වසර තෙක් බොහෝ ජනාධිපතිවරු විසින් භුක්ති විඳි බවද සඳහන් කළා. ජනතාවගේ පරමාධිපත්වයේ ක්‍රියාත්මක වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන හරහා බවත් එම එක් ආයතනයක් සතු බලයක් කප්පාදු කිරීමට හෝ එය වෙනත් ආයතනයක් වෙත හුවමාරු කිරීමට හැකියාවක් නොමැති බවද මෙහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නා. වත්මන් 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති පසුගිය 18 වන ව්‍යවස්ථා සංශෝධනය තුලද ඇතුළත්ව තිබූ බව පෙන්වා දුන් නීතිපතිවරයා එම වගන්ති ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම වකවානුවේ තීන්දුව කර තිබූ බව සඳහන් කළා. මේ අතර 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. විශ්ව අපි පරාත කරනවා. ඒතෙන්ම කණ්ඩායමක් ඉන්නවා විශ්වට විරුද්ධව. විශ්වට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීන්දුව අරගෙන අපි ලිපිය යවනවා ගරු අග්‍රාමාත්‍යතුමාට. ඒ වගේම අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වහාම ගේන්න කටයුතු කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස මට හිතා ගන්න බෑ 20 වන සංශෝධනයට සහයෝගය ලබා දෙන්නේ කොහොමද කියලා. එක මතයක් තියෙනවා. 18 වෙනි සංශෝධනයට අත උස්සලා ඒකට විරුද්ධව 19 වෙනි සංශෝධනයටත් අත උස්සලා දැන් 19ට විරුද්ධව ආයි 20 වෙනි සංශෝධනයටත් අත උස්සලා. අපි විශ්වයේ වෙනස් යුත්තේ මොනවද කියන කාරණා පැහැදිලිව අපි දැක්කුවා. ඒ සාධනීය කාරණා ගණනාවක් අද වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අගමැතිතුමාගේ කමිටුව විසින් නිර්දේශ කරපු කාරණා එකතු වුණාට පස්සේ ඔය කියන තත්වයක් තියෙනවා නම් ඒ තිබ්බ වුණත් ඒක සමනය වෙලා යයි. මේ 19 වෙනි සංශෝධනය අනුමත කළේ මේ රටේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතු වෙලා. විරුද්ධව එක ඡන්දයයි දුන්නේ. 20 වෙනි සංශෝධනය හරිම භයානකයි. අනිත් එක මේ මොහොතේ 20 වෙනි සංශෝධනය හරහා ආණ්ඩුව මේ ඇනගන්න හදන ඇනගැනිල්ල. 20 ඇනගන්නේ නැහැ. මේ ඇනගත්තේ යහපාලනේ අය. අවුරුදු 4මාරතුන. අපි ඇනගන්න ලෑස්ති නැහැ. මේ රටේ ජනතාව 3/2 බලයක් දුන්නේ මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන්න. ඒක අපි ඉදිරියේදී කරනවා. මීගබුවේ බස් කප්පම්